හිරිගල් පරය ආශ්‍රිත මුහුද ඈත අතීතයේ සිට පිලිපීනයේ දෙහිවර ජනතාවගේ අතමිට සරු කරනා මුහුදු ජීවීන් පිළිබඳව කීර්තිමත් ප්‍රසිද්ධියක් දරන ලොව එක් විශිෂ්ට ධන නිධානයක්. එහි සම්පත් බෙදා හදා ගන්නා ක්‍රම රැසක් දෙහිවරීන් සතුයි. ක්‍රම සමහරක් දැන් නීති විරෝධී. ආහාර පිණිස ඩයිනමයිට් වලින් මසුන් සිහි නැති කිරීම හෝ මැරීම සුලභයි. කවර ක්‍රමයෙන් මසුන් මැරුවත් විනාශ වන්නේ මසුන්ගේ තිඹිරි ගෙවන කොරල් පරයයි. ආහාර ප්‍රශ්නය බැරෑරුම් නීතියට පිටුපෑම ලෙහෙසි. සැබෑ තතු විදහා දක්වන්නේ ක්‍රමයෙන් ජනාකීර්ණ වන මැනිලාවේ වෙළඳපොළ. මුහුදින් ලබන ශාස්ත්‍රීය ඵලදාව සමගී කුසගින්න නිවීමට දැන් ප්‍රමාණවත් නැහැ. පිලිපීනය මීළඟ සතවර්ෂයට කඩිනම් ගමනේ. දැනටමත් මීට 20 වසරකට පෙර පැවති ජනගහනය මෙන් දෙගුණයක්. මේ නිවර්තන පාරාදීසයේ දසලක්ෂ 58ක පමණ ජනතාවට පෝෂණය සපයන්නේ මුහුදින් සහ ගොඩබිමින් ලැබෙන අස්වැන්න. නමුත් කොපමණ කලක් මෙසේ යැපෙන්නද? මෙහි වැසියෝ තම අවශ්‍යතා සපුරා ගැනීමට වනාන්තර සහ හිරිගල් පරය අතර ත්‍රිකෝණික සටනක යෙදී සිටිති. මැලේ ජාතික ත්‍රිකෝණය ලෙස සමහර විට හැඳින්වෙන මේ මනක්කල්පිත මුහුදු සීමාව දුර්ලභ මුහුදු ජීවීන්ගේ නිජබිමයි. එමෙන්ම කොරල් බුහුබාවන්ගේ පරිණාමීය තොටිල්ලයි. දූපත් 7000කින් සැදී ඇති පිලිපීනයේ සෑම දූපතක් වටාම හිරිගල් පරයක්. වසර දසදහස් ගණනක කාලාන්තරයක සිට බුහුබාවන් විශේෂ 400කගේ නිර්මාණ කෞශල්‍යතාවෙන් ගොඩනැංවුණු පෞරක්ය. දූපත් සමහරක පදිංචියක් නැහැ. අනෙක් ඒවා ජනයාගෙන් පිරී ඉතිරිලා. මුහුදු ජලයෙන් වැසී පවතින විශාල ප්‍රදේශය පිලිපීනයේ දූපත්හි භූමි ප්‍රමාණයෙන් 6 ගුණයක්. මේ වැසියෝ තම ජීවනෝපාය සලසා ගත යුතු ඇත්තේ පෙනෙන තෙක් මානේ පිහිටි හිරිගල් පරයෙන්. ජීවී කොරල් පරය ස්වාභාවික සුපර් මාකට්ටුවක් ලෙසින් අද්විතීයයි. හැම විටම වාගේ විවෘතව පවතින අතිරමණීය ස්ථානයක්. පාරිභෝගිකයන්ට රස රහන පිනවන කෑම පිරිනමන භෝජනාගාරයක්. කෑම ගබඩාවට අමතරව ස්වර්ණාභරණ සැපයන අංශයක්. මිල ඇති සහ ඊතරම් මිල නැති විවිධාකාර සරල කොරල් ගල් රසක් රිසිසේ ලබා ගැනීමට පිළිවන්. මේදී කිසිදු පරීක්ෂාවකට ලක් කිරීමක් නැහැ. පෞද්ගලික පරිභෝජනයේ සියලු දෑ නොගතහොත් විකිණීමට පිළිවන්. පරිභෝජනයේ කරත්ම ස්වයංව ගබඩාව පිරීම එහි ඇති මහඟු ගුණාංගයයි. එහි පවතින්නේ වසර දසදහස් ගණනාවකට නතු වූ තිරසාර ස්වාභාවික කළමනාකරණයක්. එනමුත් කළමනාකරණය දැන් මෑතක සිට බිඳ වැටෙන බව පේනවා. පාරිභෝගිකයන්ට පුරාතන ගබඩාවේ රටාව අවුල් කිරීමටද පිළිවන්. එහි අමිල වටිනාකම සහ අගය වැටහෙන්නේ සම්පත් අවසාන වන විටයි. ඉතින් එවැනි විපත්තියක් සිදු වුණාම අප මොනවද කරන්නේ? මුලින්ම හිරිගල් පරය ගොඩනගන අයුරු දැන ගැනීම අත්‍යවශ්‍යයි. විවිධ කොරල් වර්ග ජීවත් වන, වැඩෙන සහ බෝ වෙන ආකාරය. ඒ වගේම මෙතරම් විවිධත්වයකින් යුතු ශාක සහ සතුන් මුහුදු යට අසිරිමත්ව හවුලේ ජීවත් වන ආකාරය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. එය සිතීමට පවා බැරි හවුල් ජීවිත පිරුණු ලෝකයක්. මත්ස්‍ය ලෝකයේ කවටයා, ක්ලවුන් ෆිෂ්, මුහුදු මලෙහි විෂග්‍රාහිකාවලට ප්‍රතිශක්තිය ලබන්නේ තම හැමේ ශ්ලේෂ්මල පටලය නිසා. ගොදුරක් නොවී නොමැරී බේරෙන කවටයාට මුහුදු මල ඉතිරි කරන ආහාර කැබලි මෙන්ම ඉදම් හිටුම් පවා ලැබෙනවා. කොරල් පරයේ වර්ණය අනුව වෙස් වෙනස් කරගන්නා බූවල්ලා කුහර තුලදී හොර රහසේම සංවාහසේ යෙදෙන අපුරු ලෝකයක් මෙය. වෙස් ගැන්වීමකින් කොරල් පරයේ පිටතට නෙරූ කොටසක් බවට ඇංග්ල මත්ස්‍ය විශේෂයක් වන ෆ්‍රොග් ෆිෂ් පත් වෙනවා. ශුද්‍ර කොරල් බුහුබාවන්ගේ කීටයෝ ඒ මත පතිත වන්නේ හරියටම දැඩි කොරල් පරයේ ස්වාභාවික කොටසක් ලෙසින්. පරයේ ජීවත් වෙන 2000කට අධික මත්ස්‍ය සංඛ්‍යාවක් ඊර්ෂ්‍යා සහගතව තම දේපොළ ලෙස කොරල් පරය රැක ගන්නවා. මත්ස්‍යයන් අනතුරු හැඟවීමට විවිධ වර්ණ ප්‍රයෝජනයට ගන්නවා. බලන්න මේ කුඩා මත්ස්‍යයා දෙස. මේ අනතුරු හැඟවීම විෂ සහිත කටු ඇති ගිනිමහ හෙවත් ලයන් ෆිෂ්ගේ පැමිණීම ගැනයි. උගේ සපා කෑම මාරාන්තිකයි.
මිහිතලයේ මත වර්ණ උපතලද කල සිටම පැවතෙන සියලුම දේදුණු වර්ණ හා හැඩැති මෝත්සර මත්ස්‍යයන් සතුව තිබෙනවා. තියුණු පෙනුමින් යුතු එවැනි කඩිසල මත්ස්‍යයන් කොරල් පරයේ වියමනට කදිමට පෑහෙනවා. හැඩ වැඩති වර්ණවත් ආකර්ෂණයේ මරු කැඳවන්නක්. ලෝපුරා මින් මැදුරු සැරසීමට ගන්නා සුරතල් මත්ස්‍යයන් ජීව මැණික් ලෙසින් විකිණෙනවා. එමගින් පිලිපින ආර්ථිකයට පවුන් දසලක්ෂ 6ක ආදායමක් ගෙන දෙනවා. ඒත් මේ වෙළඳාම සෞභාග්‍ය උල්පත නසා දමන ව්‍යාපාරයක් බවට පත් වෙලා. නීතියෙන් තහනම් අනතුරුදායක ක්‍රියාවක නියැලී සිටින බව මේ අය දන්නවා. ආවරණය පතන්නේ සැඟවීමට නොවේ. වැඩියෙන්ම සූර්ය තාපයෙන් බේරීමටයි. ඔවුන් සාදන්නේ සෝඩියම් සයනයිඩ් ද්‍රාවණයක්. මසුන් නිර්වින්දනයට යොදාගත්තද එම ද්‍රාවණය මරු කැඳවන විෂ ද්‍රව්‍යයක්. මත්ස්‍යයන් කොරල් පරයේ සැඟවෙන්නේ කිමිදුම්කරුවන් දුටු සැනින්. ඔවුනට කළ හැක්කේ කොරල් පරයේ මුදුන් මතු පිටට අහඹු ලෙස විෂ ද්‍රාවණයේ සීම පමණයි. යල් පැන ගිය තාක්ෂණයක් වන නමුදු එමගින් මැජික් බලයක් ක්‍රියාත්මක වූ වාසේයි. කොරල් පරයේ මුදුන් පෘෂ්ඨ මත එළන ලද විශාල දැල තුලට අසරණ මසුන් දැන් සැඟව සිටි ස්ථානවලින් ඇදීයි. නිද්‍රාශීලී බවට වඩා වැඩි මතකින් මත්ස්‍යෝ පෙළෙති. මත්ස්‍යයන් අඩපන කරවන විෂ අක්මා අක්‍රිය කරයි. ප්‍රජනනයට හා ශ්වසනයට බාධා පමුණුවයි. මසුන්ට වායුගඩි විශේෂයක් ගෙනතේ. වටිනා මැණික් සොරකමට හුරු පුරුදු සොරුන් මෙන් උපරිම මිලට විකිණිය හැකි මසුන් නැල්ලීමට කිමිදුම්කරුවන් හොඳින් දනී. වටිනාකමින් වැඩි මත්ස්‍යයන් අල්ලා ගන්නා තුරු නැවතත් විෂ ඉසීම සිදු කරයි. නොවිකිණෙන බව දන්නා මාළු විෂ විය හැකි වුවත් පවුලේ ආහාරයට ගැනේ. මත්ස්‍යයන් බොහෝ සංඛ්‍යාවක් සයනයිඩ් විසෙන් මරු දකි. දිවි ගලවාගත් කිහිප දෙනෙකු පමණක් අවසානයේ සොරතල් මත්ස්‍ය වෙළඳ පොළට ළඟා වේ. පිලිපීනයේ ජීවී කොරල් මරුමුවට පත්වන ප්‍රධාන ක්‍රමය එය නොවුවද සෝඩියම් සයනයිඩ් විසෙන් කොරල් විනාශයට පත්වෙනවා. මෙම විෂ තාක්ෂණය 1972 දී තහනම් කෙරුණා. ඒත් දූපත්වල දෙහිවරයන්ගේ ජීවිකාවට හරස් වූ මතභේදයට තුඩු දුන් සංවේදී ගැටලුවක් බවට එය පත් වෙලා. නීතිය මෙතෙක් බලාත්මක කර නැහැ. තවමත් දෙහිවරයන් 2000ක් දෙනා මේ ක්‍රමය අනුගමනය කරනවා. නීතිමය ක්‍රමය අත්දැල් භාවිතයයි. නමුත් දෙහිවරයන් පවසන්නේ ඊට සුරතලයට ඇති කරන මාළු අසු නොවන බවයි. පිලිපීනයෙන් රට යවෙන මත්ස්‍යයන්ගෙන් 80%ක් මල්ලන්නේ නීති විරෝධී ක්‍රම මගින්. මෑතදී කළ පරීක්ෂණ දක්වන්නේ එමගින් මත්ස්‍යයින්ට මෙන්ම දිහිවරයින්ටත් අසුභ ආරංචියක් ගෙන දෙන බවයි. එකිනෙක මත්ස්‍යයාට බොහෝ සෙයින් එක සමාන ගිනි මහ හෙවත් ලයන් ෆිෂ් දිහිවරයින්ට පවුමක ආදායමක් ලබා දෙන මාළුවෙක්. යුරෝපය, ඇමරිකාව හෝ ලෝ වෙනත් රටකට ළඟාවීමේදී ගිනි මහගේ මිල පවුම් 60ක් පමණ වෙනවා. එහෙත් සැන් ෆ්‍රැන්සිස්කෝහි වෙසෙන වෙළඳ ව්‍යාපාරිකයාට තමාගේ අලුත්ම සැපයුම නීත්‍යානුකූලව අල්ලාගත් සුරතල් මසුන් බව දැන ගැනීමට ක්‍රමයක් නැති තරම්. වෙළඳ පොලේ මත්ස්‍යයන් 4 දෙනෙකුගෙන් 3 දෙනෙකු පිලිපීනයෙන් ලැබෙන විට වෙළඳසල් හිමියා සිතන්නේ සැබවින්ම අත්දැල් යොදා අල්ලාගත් මසුන් බවයි. 1987 සිට පිලිපීනයේ පිහිටි ලාභ නොලබන ජාත්‍යන්තර මුහුදු ජීවී සංවිධානය අත්දැල් යොදා මසුන් නැල්ලීමේ තාක්ෂණ පුහුණුව දිහිවරයින්ට ලබා දෙනවා. රාජ්‍ය අනුග්‍රහය ලබන එම ආයතනයට ලෝකව්‍යාප්ත වනජීවී අරමුදලින්ද ආධාර ලැබෙනවා. එමෙන්ම මින් මැදුරු ව්‍යාපාරිකයින්ගෙන්ද සහාය ලැබෙනවා. පමාවී ක්‍රියාත්මක වන සයනයිඩ් විසෙන් මත්ස්‍යයන් හදිසියෙම මැරෙන්නේ නැහැ. නීතියට පටහැනි වෙළඳාමක අසනීප මත්ස්‍යයන් ආපසු බහර ගැනීමට වෙළඳසැල් හිමියා තැකීමක් කරන්නේ නැහැ. හැබැයි තිරසාරව පවත්වාගත් කොරල් පරයකින් සෞඛ්‍ය සම්පන්න මත්ස්‍යයන් සැපයීම පාරිභෝගිකයින්ට මෙන්ම දිහිවරයින්ට කදිම ආරංචියක්. හිරිගල් පරයෙන් මසුන් සූරා කෑමේ දිගු ඉතිහාසයේම පිලිපීන දිහිවරයින්ගේ කෞශල්‍යතාවය හා ධෛර්යයට අභියෝගයක් එල්ලවන්නේ වෙනත් මුහුදු ජීවීන්ගෙන්.
වෛරයන් සහිත මුහුදු නාගයෝ ඊට ආයා. මේ හිරිගල් පරවල නාග විශේෂ 15ක් හමු වෙනවා. සියල්ලෝම විසකුරුයි. කිමිදුම් කරුවනට මරණය ගෙන දෙන මුහුදු නාගයෙකුගේ විෂ ගොඩබිම නාගයෙකුගේ මෙන් 10 ගුණයකට වඩා වැඩි. මුහුදු නාගයින්ට ඇත්තේ කුඩා මුඛයක්. මිනිසෙකුව සපා කන්නේ අමාරුයි. ඒත් ඉතා සුපරීක්ෂාවෙන් තමයි නාගයින් ඇල්ලීම කරන්නේ. මුහුදු නාගයාගේ ජන්ම හතුරා මෝරා මෙතෙක් කොතරම් නාගයින් අල්ලා ඇද්දැයි කිවහොත් දැනටම විශේෂ 3ක් වඳ වී ගිහිනි. ඉතිරි විශේෂ පවා දුර්ලභයි. හැමේ වෛරන් මෝස්තරය නාගයින්ගේ දුර්භාග්‍යයට මූලික හේතුවයි. මැනිලාවේදී හැම ගැසීම පිණිස සරු දිනයක එක් කිමිදුම් කරුවෙකු නාගයින් 50ක් පමණ සපයන. මාසයක් තුළ මෙම පීප තුලින් නාගයින් 100,000 ගණනක් ගමන්ගත් කාලයක්ද තිබුණා. ලුණු ගල්වා හැම මෙලෙක් කිරීමෙන් කල් තබා ගන්න පුළුවන්. අරත් එවිට හැමේ කැඩෙන සුළු බව වැළකෙනවා. දැන් කර්මාන්ත ශාලාවට ඉල්ලුමට සරිලන සැපයුමක් ලැබෙන්නේ නැහැ. වසර 5ක කාලයක ඇවෑමෙන් සැපේන නාගයින් සංඛ්‍යාව 5න් එක් පංගුවකට බැහැලා. ලුණු තවරා පැය කීපයක් වේලීමෙන් ස්වාභාවික වර්ණ මැකී යයි. නවතම මෝස්තර කලාවට ඔබින ආකාරයට ඩයි වර්ග ගැල්වීම කරනවා. මෙහි දේදුණු වර්ණ සියල්ලටම ගැලපෙන නාගයින්ගේ හම් තියෙනවා. කාන්තා අත්බෑගයක් හා ඊට කැපෙන සපත්තු ජෝඩුවකට නාගයින් 7 දෙනෙකුගේ හම් සෑහෙනවා. ඒවායේ මිල කිමිදුම් කරුවෙකු වර්ෂයකට උපයන මුදලට වැඩි. එහෙත් ඒවායේ සැබෑ අගය පරයෙන් අතුරුදහන් වන නාග සම්පතේ අහිමිවීමක්. පිලිපීනයෙන් අනන්ත සිප්පිකටු ප්‍රමාණයක් ලොව වෙළඳපොළට මෙතෙක් විකුණා ඇති. ජීවී මුහුදු නිර්මාණකරුවන් ඉවත දැමූ මේ අලංකාර නිර්මාණය ඉතිහාසය ලියවෙන්නට පෙර සිට මිනිසාට චමත්කාරය ගෙන දෙන ලද්දක්. කලාකෘතියක් සැරසිල්ලක් හෝ හුවමාරු වගේක කාසි ලෙසින් ඒවා අපේ ජීවිත වැළඳගත්තා. මෙහි දැක්වෙන චැන්ඩලිය ලාම්පු වැස්මට මුහුදු බෙල්ලන් 5000ක් දිවි පිදිය යුතුයි. සිප්පිකටු යොදා ගන්නා කලාත්මක නිමැවුම් කර්මාන්තය මැඩීම හෝ අධෛර්යමත් කිරීම අනවශ්‍ය බව නිලධාරීන්ගේ මතයයි. ඊට හේතුව ප්‍රවේශම් සහිත පාලනයකට නතුව එය පවතින නිසායි. කාන්තාවන් සහ ළමා පිරිස වාදී අවස්ථාවේ බෙලිකටු එකතු කිරීමේ යෙදේ. පවුලේ ආදායමට යමක් එකතු වන සුලභ ක්‍රමය එයයි. කවච මස්සන් සීග්‍රේන් බෝවන බව ඇත්තයි. ඒත් බෙලිකටු එකතු කිරීමට ඇවිදින අයගෙන් කොරල් පරයට විය හැකි හානිය ඉමහත්. කොරල් පරේ ජීවත් වෙන ඉතා සංවේදී ජීවීන්ටත් කොරල් බුහුබාවන්ටත් එවැනි හානි ගෙන දිය හැකියි. වඩාත් මිලාදික එමෙන්ම කවච මස්සන් සෙවීම තරුණයින්ට බහරයි. නොගැඹුරු අක්වෙරළෙහි කොරල් මුදුන් අතර ඔවුන් දඩයමේ යෙදේ. අඩු මිලට ලැබෙන ශ්‍රමයෙන් ඊට කීප දෙනෙකුගේ උදව් අවශ්‍යයි. ඉතින් වසරක් පාසා වෙළඳ පොළට වැඩි වැඩියෙන් විසිතුරු බෙලිකටු සැපේනවා. කේතුක මේ බෙලිකටුව නුදුරු දිනකදී අවට වෙළඳ සැලක ඔබටම දැකිය හැකියි. පරයෙන් බෙලිකටු ඉවත් කිරීම නිසා පරයට ඇතිවන්නේ ගැටුමක්. මෙම මොලස්කාවුන් වැඩි දෙනෙකු විලෝපීයන්. ගොදුරු බවට පත්වන සත්තු සංඛ්‍යාව වැඩි වන්නේ විලෝපීයන් ඉවත් කළාම. කලින් පෙරයීම් කළ නොහැකි හෝ විනාශදායක ක්‍රියා මගින් පරයේ ස්වාභාවික සමතුලිතතාව බිඳී යා හැකියි. දින කිහිපයකට කලින් ඇම සහිත දැල් ගැඹුරු දියේ එළනු ලැබේ. දීර්ඝ කාලයක සිට ආහාරයට ගන්නා සමහර කවච මස්සන් ඊට අසුවවත් දැන් දීවරයින්ගේ වැඩි ඉව වැඩි මුදල් ගෙන දෙන පිටකටුව සහිත බෙල්ලන්ටයි. බෙලිකටු එකතු කිරීම සම්බන්ධයෙන් පාලනයක් තවම නැහැ. දීවරයින් දකින්නේ වසරෙන් වසර දැල් පුරවා ගැනීමට අක්වෙරලින් වඩා වැඩි දුරක් යා යුතු ඇති බවයි. කොරල් පරවල අනාගත අභිවෘද්ධිය පතන සංවිධාන සිතන්නේ මෙම කර්මාන්තයට පාලනයක් අවශ්‍ය බවයි. එනමුත් ඔවුන් තුළ පවතින්නේ බිහිතියක්. කොරල් එකතු කිරීම සහ අපනයනය සම්බන්ධයෙන් 1977 සිටම එය නීතියට පටහැනි ක්‍රියාවක්.
අඩුම වශයෙන් වසරකට කොරල් ටොන් දහස් ගණනක් පිට රටට විකිරෙනවා. එම ප්‍රමාණයෙන් භාගයක්ම නීති විරෝධී ලෙසින් යැවෙන්නේ ඇමරිකාවට. බොහෝ විට ඉතිරි භාගය පැටවෙන්නේ ගෙන්වීම එලෙසම නීතියෙන් තහනම් රටවලට. කොරල් පරේ වර්ධනයට වසර දහස් ගණනාවක් ගෙවෙනවා. විෂ කැවුණු එමෙන්ම බිඳුණු කොරල් පරවල පුනර්ජීවයට පරම්පරා ගණනක් ගත වෙනවා. ඇත්ත ඇතිසැටියෙන් කීවොත් මේ සිදුවන්නේ මහඟු උරුමයක කාබාසිනියා කිරීමක්. බෙලිකටු වෙළඳාමේ පාලනයේ නීතිගත වුවොත් නීතිය බලාත්මක වීම එවිටවත් සිදුවේද? එහෙමනම් දිගුකල් ජීවත් වෙන විශාල ට්‍රයිටන් මොලස්කාවුන්ට කාගේ පිහිටද? ඊට හේතුව ට්‍රයිටන් මොලස්කාවුන්ගේ පිටකටුව දේශ සංචාරකයින් අතර ජනප්‍රිය ආභරණ පෙට්ටි සෑදීමට ගනු ලබන්නක් වීමයි. කොරල් පරේ පරම හතුරාවන කටුවටුන්න යනුවෙන් විරුදාවලි ලද පසැඟිල්ලා ගිල දැමීම ට්‍රයිටන් විලෝපියාගේ කාර්යභාරයයි. අද්භූතජනක ලෙසින් පසඟිල්ලන්ගේ අතිමහත් බෝවීමට එක් හේතුවක් ලෙස ගැනෙන්නේ ට්‍රයිටන් බෙලිකටු විශාල වශයෙන් එකතු කිරීම බව පැවසේ. ජීවී කොරල් බුහුබාවන් යෝධ පසඟිල්ලන්ගේ ශීඝ්‍ර පරිභෝජනයට ලක්වේ. එබැවින් මුළු කොරල් පරයම විනාශයට පත්විය හැකියි. විලෝපියන් පරයෙන් ඉවත් කිරීම නිසා පරය විනාශ වන්නේද? නැතිනම් ඊට වෙනත් ස්වාභාවික හේතුවක් තිබේද? යන්න තෝරා බේරා ගැනීම පවත්නා සාධකයක්. සත්තකින්ම මේ යෝධයන් දෙදෙනා මුණ ගැසීම බලගත් සටනක ආරම්භයයි. එවිට පරාජය වී පසුපසින්නේ කොරල් පරයේ අති දුෂ්ටයා වන පසඟිල්ලා. විසකටු පිරි කෑදරයා පසුබහින්නේ තම නාලපාද යොදාගෙන. හොඬවලක් වැනි නාසය පසඟිල්ලාගේ කටු අතර රුවා ට්‍රයිටන් සටනට පිවිසෙන්නේ යුද නැවක් වගේ. එක යුදාවියක් වන්නේ ට්‍රයිටන්ගේ මුඛය. දැති පීරකමෙන් පිහිටි දත් පසඟිල්ලාගේ උල්කටු තදින් අල්ලාගෙන ප්‍රධාන යුදාවයවය වන ගොළුබෙලි කටුවෙන් තද කරගන්න. ඉදිරියට ගමන් කිරීමට යොදා ගන්නා විශාල තනි පේශිමය පාදය දැන් හකුලනවා. ඉන්පසු පරැති ගොළුබෙලි කටුව පසඟිල්ලා මත ඇදහෙලනවා. ආහාර වේලකින් ට්‍රයිටන් සප්පායම් වෙලා කොරල් පරයට අහම්බෙන් ලැබෙන ජයග්‍රහණයක් මෙය. පසඟිල්ලා බේරී පසුපසින්නේ ඇඟිල්ලකුත් අහිමි කර ගැනීමෙන් පසුවයි. බෙදී ගිය කොරල් අතු අතර සිට මහත් ඕනෑකමින් කොරල් පරයට ආරක්ෂාව සලසන්නන් මෙහි සිටිනවා. ඒ කොරල් ගාඩ් ලෙසින් හැඳින්වෙන කුඩා කකුළු විශේෂයක්. ආක්‍රමණ පසඟිල්ලාගේ උදරයට ඇනීම සහ කුඩා කැබලි කැපීම කරන කකුළුවා කොරල් සමග සහජීවනයෙන් වෙසෙන්නේ එහි පැමිණෙන නවාතැන්කරුවන් පළවා හැරීමෙන්. කකුළුවන් සහජීවන මෙහෙවරක යෙදී සිටින්නේ හවුල් ව්‍යාපාරයක යහපත් ව්‍යාපාරිකයින් දෙදෙනෙක් ලෙසින්. හිරිගල් පරේ අපූර්ව දර්ශනයෙන් සහ වර්ණයෙන් මුසපත් වූ කල මෙවන් සුහද හවුල් ජීවිත අපෙන් සැඟවී යාම ඉබේම සිදුවන්නක්. අප දන්නා ජීවී ලෝකයේ පොහොසත්ම ප්‍රජාවකි කොරල් පරය. ඔබ හැමට බෙදාගත හැකි ධන නිධානයක් වන්නේ එය තිරසාරව රැකගතහොත් පමණි. කොළුරල මුහුදට පනින්නේ මසුන්රුවන්. ධීවර කර්මාන්තය පිලිපීන ජාතිකයන්ගේ ජීවනාලයයි. මුරු ආමි ධීවර තාක්ෂණයේ ඔවුන් වැදගත් පුරුකක්. එහි තේරුම මඩිය සහිත දැල යන්නයි. සාමාන්‍ය ට්‍රෝලර් බෝට්ටුවලට දැල් එලීමට නොහැකි තියුණු හැඩැති කොරල් පරවලින් මාළු ඇල්ලීම ඒවාට කළ හැකි. එය 1940 ගණන්වලදී ජපන් ධීවරයින් පිලිපීනයට හඳුන්වා දුන් ක්‍රමයක්.
මෙම දරුවන්ගේ වැදගත්ම රාජකාරිය වන්නේ පරේ අනික් කෙළවරේ ඇති දැලට බියගැන්වීමෙන් මසුන් ප්‍රවාහය පන්නා යැවීමයි. කළුගල් එල්ලූ ප්ලාස්ටික් රැලි වලින් සැදුම්ගත් තේඩාවකට මේ හැම ළමයෙක්ම එල්ලිලා. මොවුන් 250 දෙනාම ඉදිරියට තල්වන බිත්තියක්සේ ක්‍රියා කරනවා. ඔවුන්ගේ දැක්මෙන් සහ ඇති කරන ශබ්දයෙන් ඈත කෙළවරේ විවෘතව තබා ඇති මාදැලට මසුන් එළවා දැමීම කරනවා. සැඟවුණු තැන්වලින් මසුන් එළියට පැමිණෙන්නේ එල්ලා ඇති කළුගල් වලින් පරයට වේගයෙන් ගැසූ විටයි. එවිට නෙරා පවතින හිරිගල් පවුරු බිඳී පොඩි පට්ටම් වීමයි සිදුවන්නේ. මතුපිට පරේ ඇතිල්ලී ඇදී යන සියලුම දෑ යෝධ මුරු ආමි දැල තුළට ගිල දමනු ලබයි. අඩි 80ක ගැඹුරේ විනාඩි 3ක්වත් රැඳීමට හැකිවනසේ කිමිදුන්කරුවන් තනි හුස්මක් පෙනහළු වලට ගනී. දෙයට කාලේ අවදානම්. ඊට හේතුව මසුන් ආපසු හැරීමට කලින් පරෙන් දැල මුදාගෙන එය ඔසවා ගැනීම අවශ්‍ය නිසායි. සුදු හොට ඇති මෝරා වැනි විශාල මත්ස්‍යයන් පවා උගුලට අසුවීම සිදු වෙනවා. පරයට අවසානයේ කිසිවක් ඉතිරි වන්නේ නැහැ. දැලෙහි ඇති තනි විවරයෙන් එකිනෙකා පිටුපස ළමයින් කඩිමුඩියේ පිටතට පැමිණෙන්නේ බලාපොරොත්තු නොවූ අයරින් තවත් හුස්මක් නැතුවම බැරි තැන. මේ ආකාරයට දිනකට දසවතාවක් පරේ මසුන් සූරා කෑම සිදුවන්නේ ජීවිත පරදුවට තබමින්. මුළු ක්‍රියාදාමයටම ගත වන්නේ පැයක පමණ කාලයක්. තාමත් උදේ කාලේ තුන්වන මසුන් මැරීමේ ගමන මෙයයි. දවස ගෙවෙන්නට පෙර තවත් 7 වතාවක් මේ අයුරින් පරය නිට්ටාවට පිසිදැමෙනවා. මෙලෙස කොල්ලකෑ පරයක් ප්‍රකෘති තත්වයට ඒමට වසර ගණනාවක් ගත වන අතර මෙවැනි හොර රහසේ යාත්‍රා 30ක් මසුන් මැරීමේ නිරත වෙනවා. 1986 දී නීතියෙන් තහනම් කළ ක්‍රමයක් මෙය. මසුන් නැල්ලීමට දකුණු චීන මුහුදේ වැඩි දුරකට ධීවරයෝ දැන් යාත්‍රා කළ යුතුයි. ඊට හේතුව වැඩි ඵලදාව සඳහාම නොවේ. මුරු ආමි ක්‍රමයට නීති බලාත්මක නොවන ප්‍රදේශක මාළු බෑම කළ යුතු බැවින්. මුරු ආමි තාක්ෂණයට කනකොකා හැඬුවේ වග විභාගයකින් තොරව මත්ස්‍ය සම්පත විනාශ කිරීම සහ දරුවන්ගේ ශ්‍රමයේ සූරා කෑ අයුරු වගකිව යුත්තන්ට අවබෝධ වීමෙන් පසුව. එනමුත් මහා ජන සන්නිපාතයකින් පෙළෙන රටකට ආහාර අවශ්‍යතාවය ප්‍රමුඛයි. මිනිස් ශ්‍රමය සුලභ වීම සහ ලාභ උපයීමට පෙළඹවීමත් ඊට රුකුල් ලබා දීමක්. මාළු තේරීම ගබඩා කිරීම සහ දැල්වල නඩත්තුව වැඩිමහලු පිරිමින්ට අයිති වැඩක්. සෑම මසුන් මැරීමේ ගමනකින් පසු පීප්ප 50ක් පුරවන්න මාළු ලැබෙනවා. දීවරීන් සහ කිමිදුම්කරුවන් වන්නේ තරුණයෝ. ප්‍රධාන වරායක් ළඟා වන තුරු වටිනාකමින් වැඩි මාළු අයිස් දමනවා. අඩු ඉල්ලුමක් පවතින මාළු ලුණු තවරා නැවේ වියලීමට එල්ලා දමනවා.
මේ දසමසක මුහුදු ගමනේදී අතරමඟ දෙවයින් වල වැසියනට කරවල විකිණීමෙන් අමතර ආදායමක් ලබනවා. නැවේ මාළු තිබෙන බව ඇස් වසා සිටියදීව අමතක කළ නොහැක්කක්. අවුරුදු 7 සිට 70 තෙක් එකම ගමේ පිරිමි 500ක නාවික පිරිසක් මෙම දුෂ්කර දිගු ගමනට සහභාගී වෙනවා. නැවේ ආදායමින් 20%ක ආදායමක් ඔවුන්ට හිමි වෙනවා. පිලිපීනයේ සාමාන්‍ය වේතනය වන දිනකට පැන්ස 60ක් පමණ පඩියක් වයස අවුරුදු 7 සහ 15 අතර ළමුන්ට ලැබෙනවා. සුළු කෑම බීම ප්‍රමාණයකින් යැපීම සහ අඩු ඉඩ ප්‍රමාණයකින් අවශ්‍යතා සපුරාගත හැකි වීම නිසා සේවාදායකයා ළමයින්ගේ සේවාවට මනාපයක් දක්වනවා. තවද ලැබෙන සොච්චම් පඩිය වගේම රැකියාවේ මරු කැඳවන අවදානමට ඔවුන්ගෙන් නැගෙන මැසිවිලිත් නැහැ. එවින් පිහුම් කටයුතු මෙන්ම වෙනත් රාජකාරී වැඩ වැඩිමහල් පිරිමින්ට බහරයි. මෙහි ඔබ හිතන විදියටම සුලභ ආහාරයෙන් මාළු ඊට බත් එකතු වෙනවා. ප්‍රෝටීන් හිඟ නැති ආහාර වේලා. එනමුත් පාචන රෝගයටද එය ප්‍රභවයි. නීතියෙන් තහනම් මේ ධීවර චාරිකාව අතීතයේ වහල් වෙළඳාමට යොදාගත් නැව් මතකයට නංවන්නක්. තාරුණ්‍යයේ සවි බලය සහ ප්‍රාණවත්කම නිසාම තරුණයින්ගේ දිවි රැකෙනවා. එහෙත් මුරුවාමි තාක්ෂණයෙන් යැපෙන 15 දාසක ජනතාවට මේ ජීවනෝපාය නැතුවම බැරි අකුසල් ක්‍රියාවක්. ජනගහනයේ වැඩි වෙමින් පවතින මුහුදු දූපත්වල සම්පත් කළමනාකරණයේ භාරකරුවනට දැනටම පණිවිඩය පැහැදිලි. එනම් සිතාදිය ජීවත් වන්නන්ගේ අගනා ජීවන මුහුදු ආහාර ප්‍රභවය තර්ජනයට ලක්ව ඇති බවයි. දිගුකාලීනව දූපත් වැසියන්ගේ සුබ සාධනය තවදුරටත් වැඩි දියුණු නොවන බව. මායා ලාපු සහ ටැනින්ගි මාළු වර්ග මැනිලා වෙළඳ පොලේ දැන්ටමත් ගිනි ගන්න. ස්නැපර්, ගෲපර් සහ ස්පැනිෂ් මැකරල් යනුවෙන් මේ මාළු වර්ග ඉංග්‍රීසියෙන් නම් කෙරේ. ඒවා පිලිපීන මුහුදෙන් අල්ලා ගන්නා මත්ස්‍ය වර්ග 2000කින් පමණ වඩාත්ම ඉල්ලුමක් ඇති මාළු වර්ග. වැඩිම මත්ස්‍ය ප්‍රමාණයක් ලබා දෙන්නේ ඈත දූපත් ගම්මානවල වෙසෙන සුළු පරිමාණයේ ධීවරය. ජීව විද්‍යාඥයින් සොයාගෙන ඇති අන්දමට ප්‍රජා එකකට හෝ දෙකකට හැරෙන්නට මතු පරම්පරාවනට මත්ස්‍ය සංරක්ෂණයේ ආදීනවය ඒත්තු ගැනීම දුෂ්කරයි. මෙලෙස ධීවර කර්මාන්තයට යොදාගෙන ඇති පර සමහරක් අභය භූමි ලෙස ආරක්ෂා කළහොත් පමණයි ස්වාභාවිකව ඒවා යලි පුනර්ජීවය වන්නේ. එවිට මත්ස්‍ය සම්පත සපිරන බව ඔවුන්ට ඒත්තු ගැනීම අවශ්‍යයි. ඒත් සිදුවන්නේ හිරිගල් පර දිගින් දිගට විනාශ කිරීම නේද? ඍජුව හෝ අනියම්ව පිලිපීනයේ හැර වෙන කිසිම රටක මෙවන් විනාශයක් නැති තරම් ජීව විද්‍යාඥයින් කියන්නේ ඩයිනමයිට් දැමීම, විසයිසීම සහ පෙදෙසම මුළුමනින් පිසදා ගැනීමෙන් මෙහෙම මාළු ඇල්ලීමකට පරය ඔරොත්තු නොදෙන බවයි. කොරල් පරයන්ට දැඩි ආපදාවක් බලපා තියෙන්නේ වැසි වනාන්තරවල දැව කැපීම සහ දැව ප්‍රවාහණයට මහා මාර්ග තැනීමෙන්. අක්වෙරළේ කොරල් පරසේම මේ දෙවයින් ඝන වනාන්තරවලින් වැසී පැවතුව තිබූ මහේශාක්ක ලෙස වැජමුණු කාලයක් තිබුණා. දැනටමත් ශාස්ත්‍රීය කැලෑ තුනෙන් එකක් හෙළි කර හමාරයි. ඉතිරි ඒවා නීති මගින් හෝ අනවසරයෙන් අවුරුදු පතා අතුරුදහන් වෙනවා. වනාන්තර නොමැතිව ඇදහැලෙන මෝසන් වර්ෂාවෙන් මුහුදට පස ගසාගෙන යනවා. හෙළි කිරීමෙන් හෝ ගිනි තැබීමෙන් වනාන්තර හෙළිපෙහෙළි කෙරෙනවා. වැඩි දෙනා නිරාහාරව. ඔවුන් දැන් සරු බවින් අඩු උස්බිම් සොයා යනවා. සරු ඉඩම් පොල් සහ උක් වගාවට ඉඩම් හිමි සුළු පිරිසක් යොදා ගන්නවා. මෙම නිසරු පොළවෙන් බඩවියත රැක ගැනීමට යමක් උපදවා ගන්නත් අමාරුයි. මෙහි ඇත්තේ ඉතා සරල වාරික්‍රම. ඌරකු ඇති කිරීම සෞභාග්‍යයක්. ජනගහනයෙන් හරි අඩක් දරිද්‍රතාවෙන්. පීඩිතයන් එවන් ගොවිපලකට හිමිකම් කීම සෑහෙන වත්කමක්. බොහෝ දෙනාට සිදුවෙලා තියෙන්නේ ගොවිපලවල කාලීනව කම්කරුවන් වෙන්න. උපයන මුදලින් පවුලේ ආහාර අවශ්‍යතා මිලදී ගන්න.
මේ අයගෙන් සමහරකට කලකට පෙර ඉඩම් අයිතිව තිබුණා. ඒව දැන් පරම්පරාවෙන් පරම්පරාවට දූ දරුවන් අතර බෙදලා ගිහින්. ඉතින් ඒවායින් තවදුරටත් ආදායමක් නැහැ. පිලිපීනයට උදා වෙලා තියෙන අභාග්‍ය සම්පන්න කාලයක්. ප්‍රතිසංවිධාන සහ සැලකිය යුතු සැලසුම් දරුවන්ගේ අනාගතය උදෙසා යෝජනා කෙරුණා. කොරසොන් ඇකිනෝ ජනාධිපතිනිය පැවසූ දෑ සිහිපත් කළ හැකියි. ඇය පැවසුවේ රජයේ වැඩපිළිවෙලට කඩුලාන, මුහුදු තෘණ සහ කොරල් ඇතුළුව සාගර සංරක්ෂණය අවශ්‍ය බව. පාංශු කාදනයෙන් මුහුදට පස් ගලා යාමෙන් කොරල් පරයේ හුස්ම හිර කරවන රොන්මඩ වලාකුළු වැළකීමට කැපවීමෙන් සටන් වදින බව. එතකොට ජීවී කොරල් පරයට හුස්ම ගැනීම අපහසුයි. තවදුරටත් ජනාධිපතිනිය කීවේ අපගේ ස්වාභාවික මුහුදු සම්පත් මනස්කාන්තයි, ඵලදායකයි. ඒ නිසා විනාශයෙන් බේරා ගනිමු යන්නයි. දැනටම සිදුව ඇති අනතුරේ ප්‍රමාණය සහ ස්වභාවය තක්සේරු කිරීමට ක්‍රියාත්මක වෙලා විදේශීය නියෝජිත ආයතන සහ පිලිපීන සංවිධාන අතර ප්‍රායෝගික පුනරුත්ථාපන කටයුතු ආරම්භ තියෙන්නේ. කාටත් පොදු මේ ගැටලුව නිරාකරණයට ඇමරිකාවේ සාම හමුදාවේ ස්වේච්ඡා භටයින්, කැලිෆෝනියාවේ පර්යේෂණ ආයතනයේ සේවකීන් සහ ස්වදේශීය කිමිදුම්කරුවන්ගෙන් ආදී දෙස් විදෙස් වලින් සහයෝගය ලැබෙනවා. කොරල් පරයට ඉතා සමීපවයි මසුන් ඇල්ලීමට ට්‍රෝලර් යාත්‍රා ගමන් කරන්නේ. ඒ විතරක් නොවේ, අතහර දැමූ යලි සොයාගත නොහැකි වගකීමකින් තොරව එළූ දැල් පිරීලා. කිසිවෙකුට පළක් නැති මේ දැල් වලින් ගෙන දෙන්නේ අශුභ ඵල විපාක. ඒවාට මසුන් අසවි හිර වෙලා මැරෙනවා. කසල ශෝධක මත්ස්‍යයන්ට නම් හොඳයි. ඒක ඍජු දෘශ්‍යමාන ගැටලුවක්. අත්දැකීම් සහිත දක්ෂ කිමිදුම්කරුවන්ගේ හයිහත්තියෙන් විසඳිය හැකියි. ඊටත් වඩා අනිතු ගැටලු තියෙනවා. මත්ස්‍ය සම්පත ඌණ වීම, විවිධ මත්ස්‍ය වර්ග අතුරුදහන් වීම සහ කොරල් පරේ අකල් මරණය ආදියට නම් පර්යේෂණාත්මක විසඳුම් ඕනේ. යෝධ මට්ටයින් අතුරුදහන් වීමේ ගැටලුවට පිළියම් සොයන පිලිපීන විශ්වවිද්‍යාලයේ මුහුදු ජීව විද්‍යාඥයින් කණ්ඩායමකගේ එලිමහන් පර්යේෂණාගාරයයි මේ. ජලජ තටාකවල ඉන්නේ ඔබේ හස්තය තරම් මට්ටයින්. පරිණත තත්ත්වයේ මට්ටේ දිගින් අඩි 3ක් පමණ වෙනවා. බර අණුව සාමාන්‍ය මිනිසෙකුට සමානයි. මොවුන් දඩයමට ලක්ව ඇත්තේ මසට සහ පිටකටුවට. මිනිසාගේ යහපත උදෙසා කොරල් පරවල අනාගත අභිවෘද්ධියට පුරෝගාමී මෙහෙවරක යෙදී සිටින ආචාර්ය එඩ්කාඩෝ ගෝමිස්ගේ අධීක්ෂණය සංරක්ෂණයට සක්‍රීය ප්‍රයත්නයක්. ජලජ තටාකවල ඇතිදැඩි කරන මට්ටයින් දිගින් අඩියක් පමණ වන තෙක් වැඩෙන්නට හරිනවා. වර්ධන ප්‍රගති වාර්තා දින සටහන් දන්වන්නේ උන් කඩිමුඩියට නොවැඩෙන වගයි. හැබැයි තටාකවලට සොර සතුරුන්ගෙන් සහ විලෝපීයන්ගෙන් ආරක්ෂාව ලබා දෙන්න ඕන. ජන්න පරිසරයට මට්ටෙන් මුදාහල පසු බිත්තර මගින් බෝවීමෙන් පරවල යලි ස්වාභාවික ජනපද පැතිරේ යයි පවතින අනාගත බලාපොරොත්තුවක් තියෙනවා. නියමිත ප්‍රමාණයට වැඩුණු මට්ටෙන් දැනටමත් පරයට මුදාහැර තිබෙනවා. පළමුවෙනි වසර තුල ස්වාභාවික පරිසරයේ බිලිඳු මට්ටෙන් වැඩෙන අයුරු ගොමෙස්ගේ කණ්ඩායමේ දියුණු පරීක්ෂණයට ලක් කරනවා. මෙම කවච මස්සන් කෙරෙහි කුතුහලය දක්වන්නේ ඔවුන්ගේ යෝධ ප්‍රමාණයටම නොවේ. ඊට හේතුව හිරු එළියෙන් නැහැවුණු පරේ ජීවත් වන මේ මොලස්කාවුන් සියුම් හරිත සෛල ඇල්ගී ශාක සමග හවුල් සහජීවන දිවි පෙවතක නියැලී සිටීම. ඔවුන්ගේ පටක කොළ පැහැයගන්නේ ඒ නිසයි. ඇල්ගී නිපදවන ආහාර ලබා ගන්නා මට්ටයෝ ඇල්ගී ශාකයනට පියසක් සපයනවා. ශුද්‍ර ඇල්ගී ශාක මෙවන් සහජීවන හවුල් ජීවිතයක් කොරල් සමග පවත්වා ගන්නවා. ශාස්ත්‍රීයව වැඩෙන කොරල් පර තවම සුලභව දැකිය හැකියි.
සොමිලොන් දිවයිනට ඔබෙන් පිහිටි මේ පරය අභය භූමියක් බවට පත් කරන ලද්දේ දේශ සංචාරකීන්ට පෙන්වීමට නොවේ. ස්වෛග්‍ර දීවර කර්මාන්තයේ විපතින් රැකගන්න. සියලුම වර්ගවල මසුන් ක්‍රමෙන් වැඩිවීම දේශීය මසුන් මරන්නන්වත් ධෛර්යමත් කළා. මෙහෙම පුරන් වෙන්නට හැරීමෙන් මතු පරපුරක ධීවරයින්ට තිරසාර ධීවර කර්මාන්තයක් කළ හැකි වෙනවා. පරේ ජීවීන් ලොවට අමිල සම්පතක් වන්නේ නිවර්තන වනාන්තරයකින් මෙන් ස්වාභාවික ඖෂධ ලබා දෙන නිසායි. මේ මුහුදු හම්බෙල්ලා පීත්ත පටියක හැඩයකට ජල්ලියක බිත්තර දමනවා. මිනිසාට වැළඳෙන යම් පිළිකා රෝග මර්ධනයට යොදාගත හැකි ඖෂධ මොවුනට ඇතැයි පැවසෙනවා. හම්බෙල්ලන් විවිධ වර්ග හමු වී තිබෙනවා. උන්ගේ ශරීර තුල වෙනත් ඖෂධීය රසායනික ද්‍රව්‍ය තියෙනටත් පිළිවන්. ඉන්ද්‍රිය බද්ධ කිරීමේ ශල්‍ය කර්මවලදී පටක ප්‍රතික්ෂේපය වළකන ප්‍රබල ඖෂධ වලට යොදාගත හැකි රසායනික ද්‍රව්‍ය මුහුදු සතුන්ගේ දේහ තුල අඩංගු බැව් පරීක්ෂාවට ලක් වී තිබෙනවා. සන්ධි ඉදිමීමේ ප්‍රමේහ රෝග වලින් දුක් විඳින්නන්ට සහනය සැලසිය හැකි ඖෂධ සංශ්ලේෂණය කිරීමට පුළුවන් රසායන ද්‍රව්‍ය ස්පන්ජියන්ගේ දේහ තුල ඇති බවට විශ්වාසයක් පවතිනවා. තවත් සෙවීමක් තවම ආරම්භුණා පමණයි. එම පරීක්ෂණය සිදු කෙරෙන්නේ ස්වාභාවික පලිබෝධනාශක සහ පැලෑටිනාශක පිළිබඳව. ඒවා විෂරහිත පොළවේ සංචිත නොවන රසායන ද්‍රව්‍ය විශේෂයි. පරයට කිසිදු කරදරයකින් තොරව එම පර්යේෂණයට මුහුදු ජීවීන් ලබා ගැනීමට පුළුවන්. එහි විශේෂත්වය ස්වාභාවික මුහුදු ඖෂධාගාරයේ පැවැත්ම සහතික වීමයි. පිලිපීන ධීවරයින්ගේ ජීවන රටාව අලුත් මගකට යොමු වෙනවා. විශාල තටාකවල තබා මසුන් බෝකර වගා කිරීම ආරම්භලා. මුහුදු මත්ස්‍යාගාර ක්‍රමය පරවලින් මසුන් ලැල්ලීමේ පීඩනය අඩු කරන ක්‍රමයක්. මේ අයුරින් මසුන් වගාවේ යෙදෙන ප්‍රජා ගණනාවක් ලැංගුවා දූපත් අභ්‍යන්තරයේ ඉන්නවා. මේ එන්රිකේ ටොමාස් මුළු ජීවිත කාලයම ඔහු ධීවරයෙක්. මැනිලා බොක්කාවට පරවල විනාශය සිදුවෙත්ම ඔහු ජීවිතයේ අලුත් පිටුවක් පෙරළුවා. අප්‍රිකාවෙන් ආනයනය කළ තිලාපියා මසුන් බෝ කරන ක්‍රම ඔහු ඉගෙන ගත්තා. පුදුමේ නම් තිලාපියා මිරිදිය මත්ස්‍යයක වුවත් ලුණු මිශ්‍රිත කිවුල් ජලයට පුරුදු වීමයි. එන්රිකේ පවුලේ උදවියගේ නිවස මත්ස්‍ය තටාංගණයට ඉහළින් පිහිටා තිබෙනවා. දැවකොට මත ඉදුණු නිවසේ සිට මත්ස්‍යාගාරයේ සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න පහසුයි. නව මත්ස්‍ය ව්‍යාපෘතියේ නොවුන්ට ජයයි. නුදුරු ගම්මාන වලින් උදව්කරුවන් දැන්ටමත් යොදා ගන්නවා. මේ ක්‍රමයට අසල්වැසියන් සමග ඔවුන් ලද සමෘද්ධිය බෙදා හදා ගන්නවා. මසකට දෙවතාවක් එන්රිකේ තම මත්ස්‍ය ගොවිපලේ අස්වැන්න නෙලනවා. එයට හැමෝගෙම උදව් ලැබෙනවා. ස්වාභාවික කඩිනම් ආහාරයක් ලෙස තිලාපියා ශීඝ්‍රව වැඩෙනවා. ඊට ව්‍යවහාර වන්නේ මුහුදු කුකුල් මස් කිය. පිලිපීනයේ පරිභෝජනය කෙරෙන මුළු මත්ස්‍ය ප්‍රමාණයෙන් 10% සැපෙන්නේ මේ ගොවිපළවලින්. එමගින් මිනිසාගේ මත්ස්‍ය අවශ්‍යතා ඉටු වන අතරම ගොඩබිමේ අద్භූත ජනක හිරිකල් පරයේ සමතුලිතතාව අපූර්ව අන්දමට සුරැකෙනවා. කොරල් බුහුබාවන්ගේ අනබිබවනීය රහස හෙළි වූයේ මෑතකදී. හරියටම නොවැම්බර් මාසයේ පුර 15ක ගෙවී දින 2යි. හිරු අවරට ගොසින් ගත වූයේ පැය 2ක පමණ විරාමයක්. පැරට් ෆිෂ් මාළුවෝ ශ්ලේෂ්මල පිලා කෝෂවල තවමත් සුවනින්දේ. කෝනට් ෆිෂ් මත්ස්‍යා සවස් ජාමේ සවාරියකදී සෝබන නිසසල දැඩි කොරල් පරය මහා ප්‍රාතිහාර්යයි. දැන් බිත්තර දැමීම ආරම්භීමට ඔන්න මෙන්න. සියල්ල සිදුවීමට සුබ නැකත. වඩදිය, බාදිය, මුහුදු ජලයේ උණුසුම. හරියටම හරි. ඒ සමෘද්ධිමත් මොහොත එළඹෙනවා. මේරු කොරල් මුදුන් සමහරක සුක්‍රාණු පමණක් මුක්ත කෙරෙනවා. ඒවා පීනා ගොස් වෙනත් තැනක අණ්ඩප සමග හමු වෙනවා. ඔන්න දැනටමත් කොරල් පරේ දැවැන්ත ප්‍රජනන විනෝදෝත්සවය ආරම්භලා.
මේ කොරල් පොකුරේ බුහුබාවන්ගෙන් අණ්ඩප සහ ශුක්‍රාණු දෙවර්ගයම මුදා හරිනවා. මුහුදු ජලය මතු පිටට පැමිණි පසු රළ ගෙඩිවල වැදී බිඳී යාම ආශ්චර්යමත් සුන්දරත්වයක්. විවිධ කොරල් වර්ග 120ක් පමණ නව අතිමහත් ජීවී සමුදායක් එකවර මුහුදුපත් කරන්නේ ෂණිකව හමා යන මහා කුණාටුවක් විලසින්. මේ සත්ව ලෝකයේ එකම එක මොහොතක සිදු කිරීමකට පෙරම් පුරන්නා වූ උත්කෘෂ්ඨ ආශ්චර්යමත් මහා ක්‍රියාවලීන් එකක්. ගැලපෙන්නා වූ අදාළ ශුක්‍රාණු කෙසේ හෝ බොහෝ අණ්ඩප ප්‍රමාණයක් සොයා සංසේචනය වීම සිදු වෙනවා. බිහිවන කීටයින් සති ගණනාවක් පාවෙමින් දිවිගෙවෙනවා. අවසානයේ පරේ පතිතව වැඩෙන්නේ සියුම් නිර්මාණයකට උරදීමේ කර්තව්‍යයකින්. මහා උත්සව ශ්‍රීයෙන් පරිසමාප්තියට ඒ එළඹි විනෝදෝත්සවය එකම පෝෂණ සූපයක් බවට පත් වූ වගයි මේ. මත්ස්‍යයන්, පණුවන් සහ අනෙක් සියලුම සතුන් ඊට ආකර්ෂණය වන්නේ ඉතිරී පවතින ආහාර සොයා. මෙය කොරල් බුහුබාවන් ඇති කරන උපාය මාර්ගයක් විය හැකියි. ජීවය නොනැසී පැවතීමට එය සොබාදම් දිනිතිය ඉටු කරන ආරක්ෂක උපක්‍රම සංවිධානයක්. මහා සාගරවල අවුරුදු මිලියන ගණනක් නිතිපතා ක්‍රමානුකූලව ජීව ස්පන්දනයක් ලෙසින් පැවති අද්විතීය මහා සැනකෙළියක්. මේ දැනුම් සම්භාරය අප මෙතෙක් පමා වී ලද දැනුමක්. එය එළිදරව් වීම කොරල් පරය පිළිබඳව පැවති අපගේ මුග්ධ භාවය මැනීම දක්වන මිම්මක්. මේ කොරල් පර අවුරුදු දසලක්ෂ 450ක පරිණාමයෙන් එළඹුණු විස්මිත උච්ච ස්ථානයක්. එහි සැඟවී පවතින රහස් තුල ගැබ්ව ඇති ප්‍රාතිහාර්ය බලයෙන් ලාභ ප්‍රයෝජන ගැනීම අපේ හපන්කමක්. අපි මෙලොව පහසුවෙන්ම තරණය කළ මුල්ම පරම්පරාව වෙමු. මෙම ගමනේදී හිරිගල් පරේ ආනුභාව සම්පන්න සුන්දරත්වයේ කෙලසා විනාශ කළ එකම සත්වයා මිනිසා වීමේ අපවාදය අප වෙත එල්ලවීමට පුළුවන්. සත්තකින්ම අපි අපේම විනාශය ළඟා කරගත්තෝ වෙමු.